සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි කතා කරමින් ඉන්නේ පංච උපාදානස්කන්ධය ගැන. භාග්‍යතුන් වහන්සේ වදාළ දුක ගැන තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඊතර බුදුරජාණන් වහන්සේ වදාළ ඇතැම් සූත්‍ර දේශනාවල චතුරාර්ය සත්‍යයම අඩංගු වෙනවා. දුක්ඛාරය සත්‍ය, ඒ දුක සමුදය වෙන හැටි, සමුදයාරි සත්‍යය, ඒ දුක්ඛ නිරුද්ධ කරලා දාන විදිහ, දුක්ඛ නිරෝධය, නිරෝධාරි සත්‍ය, ඒ සඳහා අපි ප්‍රගුණ කළ යුතු වැඩපිළිවෙල, මාර්ගාරි සත්‍ය කියන මේ ආරි සත්‍ය හතරම ඇතැම් සූත්‍ර දේශනාවල දැක්වෙනවා, විස්තර වෙනවා. තවත් සූත්‍ර දේශනාවල ආරි සත්‍ය දෙකක් තුනක් විස්තර වෙන අවස්ථා තියෙනවා. ඇතැම් සූත්‍ර දේශනාවල එක ආර්ය සත්‍යයක් විස්තර වෙනවා, විස්තර වශයෙන්. එවැනි බුදුරජාණන් වහන්සේගේ වැනි විශේෂ දේශනා තියෙනවා. පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාව කරගෙන යනකොට කීප දෙනෙක්ම මට කතා කරලා කිව්වා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අයිති මහා චත්තාරීසක සූත්‍රය කියා දෙන්න කියලා. මම කල්පනා කළා මේ මහා චත්තාරීක සූත්‍රය ඔබට කියා දෙන්න. මම හිතන්නේ දේශනා දෙක තුනක් අපිට කරන්න වෙයි. අද ඒකේ මුල කොටස, මුල හරිය අපි සාකච්ඡා කරමු. විතර මේ මහා චත්තාරීක සූත්‍රය අඩංගු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා. අමතලා දේශනා කරනවා, අරියං වූ භික්කවේ සම්මා සමාධින් දේශිස්සාමි. මහණෙනි, මා ඔබට ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරන්නම්. සෞපනිසං සපරික්ඛාරං. සෞපනිසං කියලා කිව්වේ හේතු එහෙම නැත්නම් ප්‍රත්‍ය සහිත. සෞපනිසං අපි උපනිෂද් සූත්‍රය කළා මිටිසලා. හේතු සහිත කියන දේශනාව, හේතුවක් නිසා කියලා ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක පොඩි පොතකුත් තියෙනවා උපනිෂද් සූත්‍රයේ.
එතකොට මෙහිදී භාග්‍යවතුන් දේශනා කරන මහණනි මම ඔබට ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරන්නම් සෞපනිසං ප්‍රත්‍ය සහිත හේතු සහිත සපරික්ඛාරං පරිස්කාර සහිත ආර්ය සම්මා සමාධිය ගැන දේශනා කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කළා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හිමයි කියලා භික්ෂුන් වහන්සේලා ප්‍රතිඋත්තර දුන්නට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරනවා. කතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ. මහණෙනි කුමක්ද පරිස්කාර සහිත ප්‍රත්‍ය සහිත ආර්ය සම්මා සමාධිය කියලා කියන්නේ? එනකොට මේ බුදු ශාසනයේ සම්මා සමාධිය කියන එක ඊටාත්ම වැදගත් දෙයක්. සම්මා සමාධිය. අපි ඉස්සෙල්ලත් සමාධි භාවනා සූත්‍රය කළා. බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවේදී දේශනා කළානේ සමාධිම් භික්කවේ භාවේත. මහණනි සමාධි වඩන්න. සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති. මහණනි සමාධියක් වඩන කෙනාට තමයි යථාර්ථය වැටහෙන්නේ. යථාර්ථය දැනගන්නේ සමාධියක් වඩන කෙනා කියලා බුදුරජාණන් වහන්සේ සමාධිය වඩන්න උනන්දු කළා. නිරන්තරයෙන් උනන්දු කළා සමාධිය වඩන්න කියලා. ඒතර මෙහිදී භාග්‍යවතුන් දේශනා කරන්නේ මහණනි මොකක්ද මේ ආර්ය වූ සම්මා සමාධිය? පරිස්කාර සහිත ප්‍රත්‍ය සහිත ආර්ය සම්මා සමාධිය කුමක්ද කියලා. සයතිදං නම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. යාකෝ භික්කවේ ඉමෙහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා. අයං උච්චිත භික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. බුදුරජාණන් දේශනා කරනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ අංග 7 මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මුල් අංග 7 මේ අංග 7න් යකෝ භික්කවේ ඉමෙහි සත්තංගේහි මහණෙනි මේ අංග 7න් යුක්ත කෙනාගේ මේ අංග 7න් යුක්ත කෙනාගේ චිත්තස්ස ඒකග්ගතා සිතේ ඇතිවන එකඟ බව. එහෙනම් සිතේ එකඟ බව කියන්නේ සමාධිය. සම්මා සමාධිය කියලා කියන්නේ ඒ සිතේ එකඟ බව අර අංග 7න් යුක්ත කෙනාගේ. මොකද අංග 7 සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග 7න් යුක්ත කෙනාගේ සිතේ ඇතිවෙන එකඟ බව. හරි? සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා සිතේ ඇතිවෙන එකඟ බව. අයං උච්චිත භික්කවේ අරියෝ සම්මා සමාධි. මහණනි ඔන්නෝකට කියනවා ආර්ය වූ සම්මා සමාධිය කියලා. සෞපනිසෝ ඉතිපි ප්‍රත්‍ය සහිතයි. කුමක්ද ප්‍රත්‍ය? අර අංග 7. ප්‍රත්‍ය. පරික්ඛාරෝ ඉතිපි පරිස්කාර සහිතයි. කුමක්ද පරිස්කාර? අර අංග 7. ඉතින් ඒ අංග 7 පරිස්කාර සම්මා සමාධියට. ඒ අංග 7 ප්‍රත්‍ය සම්මා සමාධියට. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ මේක ලස්සනට විස්තර කරනවා. ලස්සනට විස්තර කරනවා කොහොමද සම්මා සමාධිය වැඩින්නේ කියලා. తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මහණෙනි සම්මා දිට්ඨිය පුබ්බංගමා හෝති ප්‍රමුඛ වෙනවා. පූර්ව අංගය වෙනවා. හරි? පූර්ව අංගය වෙනවා සම්මා දිට්ඨිය. මුල වෙනවා සම්මා දිට්ඨිය. ප්‍රමුඛ වෙනවා සම්මා දිට්ඨිය. తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. කතංජ භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති.
මහණෙනි කොයි ආකාරයෙන්ද කොහොමද මේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ? සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ කොහොමද? මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති. මිත්‍යා දෘෂ්ටිය කියලා පජානාති හොතට නුවණින් එයා දැනගන්නවා. පජානාති මිත්‍යා දෘෂ්ටිය කියලා දන්නවා. හරි. සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති පජානාති. සම්මාදිට්ඨිය කියලා දන්නවා. හොඳට නුවණින් දන්නවා. සාස්ස හෝති සම්මාදිට්ඨිය. ඒක යාගේ සම්මාදිට්ඨියයි. එහෙනම් සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සම්මාදිට්ඨියක් දන්නවා, මිත්‍යා දෘෂ්ටියක් දන්නවා. සම්මාදිට්ඨිය මෙයයි සම්මාදිට්ඨිය කියලා දන්නවා. මෙයයි මිත්‍යා දෘෂ්ටි කියලා දන්නවා. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා. එහෙනම් යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටි කියලා දන්නවා නම් එයාට තියෙනවා සම්මාදිට්ඨිය. එහෙනම් වර්තමානයේ ගොඩ දෙනෙකුට නැහැ. මොකද්ද? සම්මාදිට්ඨිය. ඇයි? සම්මාදිට්ඨිය මෙයයි මිත්‍යා දෘෂ්ටිය මෙයයි කියලා අඳුන ගන්න බෑ. හරි. මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය විදිහට සලකනවා. මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය විදිහට සලකලා මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය අනුගමනය කරනවා. මිත්‍යා දෘෂ්ටිය විශ්වාස කරනවා. බෞද්ධ නොවන පිරිස විතරක් නෙවෙයි බෞද්ධයෝ පවා. බෞද්ධයෝ පවා මිත්‍යා දෘෂ්ටිය විශ්වාස කරනවා. මිත්‍යා දෘෂ්ටිය මහා ඉහළින් සලකනවා. එහෙනම් මොකද නැති? සම්මාදිට්ඨිය. ඒතොර සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සම්මාදිට්ඨිය විතරක් නෙවෙයි දැනගන්නේ. මිත්‍යා දෘෂ්ටියක් දැනගන්නවා. මේක මිත්‍යා දෘෂ්ටියයි කියලා. ඔබ හොඳට බලන්න වර්තමානයේ ගත්තොත් එහෙම සාමාන්‍ය සමාජයේ ඔබ හිතන්නේ මිත්‍යා දෘෂ්ටිය එන්න වැඩි වෙනවද අඩු වෙනවද? එන්න වැඩි වෙනවා මිත්‍යා දෘෂ්ටිය. මිනිස්සයා වේගින් මිත්‍යා දෘෂ්ටි කරා යනවා. සමහර කෙනෙක්ට අපිටත් පුදුමයි මේ තරම් විද්‍යාව දියුණු වෙද්දී, මේ තරම් තාක්ෂණයේ දියුණු වෙද්දී, මේ තරම් මේ මාධ්‍ය දියුණු වෙද්දී, ලෝකයේ විශ්ව ගම්මානයක් කියලා මහා ඉහළින් කතා කරද්දී මේ මිත්‍යා දෘෂ්ටිය කොහොමද මෙච්චර වේගින් පැතිරෙන්නේ කියන, මුල් බැසගන්නේ කියන. ඔබ හිතන්න බලන්න වර්තමානයේ මාධ්‍ය කලාව වේගින් මිනිස්යාව ආක්‍රමණය කරලා තියෙන්නේ. මිනිස්යාගේ ආක්‍රමණය කරලා තියෙන මාධ්‍ය විසින්. ලෝකයේ හසුරුවන්නේ මාධ්‍ය වර්තමානයේ. ඒතර මාධ්‍ය වලින් මොකද්ද ඉස්මතු කරලා පෙන්නන්නේ? මිත්‍යා දෘෂ්ටිය. හරි? මාධ්‍ය වලින් ඉස්මතු කරලා පෙන්නන්නේ මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය තනක් නැහැ. එතකොට බෞද්ධ උදවිය වේගින් ඇදිලා යනවා. මොකටද? මිත්‍යා දෘෂ්ටිය කරා. ඒක මහා ඉහළින් උත්කෘෂ්ඨ විදිහට පෙන්නද්දී බෞද්ධයන්ට පවා සම්මාදිට්ඨිය තුල රැඳිලා ඉන්න බෑ, ශක්තියක් නැහැ. එහෙනම් මොකද ඒකට නැත්තේ? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා දන්නවා මේක මිත්‍යා දෘෂ්ටියයි කියන. සම්මාදිට්ඨියක් දන්නවා, මිත්‍යා දෘෂ්ටියක් දන්නවා. එයාට පුළුවනි මිත්‍යා දෘෂ්ටිය විදිහට සලකලා බැහැර කරන්න. සම්මාදිට්ඨිය විදිහට සලකලා ඒ තුල වාසය කරන්න. නමුත් බොහෝ පිරිසකට ඒ හැකියාව නැහැ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්ඛවේ මිච්ඡා දිට්ඨි. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය කුමක්ද? නත්ති දින්නම් නත්ති යිට්ටං නත්ති හුතං නත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා
සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා පවේදී ති අයං භික්කවේ මිච්ඡා දිට්ඨි. මහණියක තමයි මිත්‍යා දෘෂ්ටිය. මොකද්ද? නත්ති දින්නම් දානී විපාක නැත. දානී විපාක නැත. ඒතර දානී විපාක නැත කියලා සලකද්දී ඒක හරි පුළුල්. ඒතර බුදුරජාණන් වහන්සේ දානී විපාක ඇත කියලා දේශනා කළා තියෙනවා. දානී විපාක ඇත විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දානී විපාක පෙළගන්නලා තියෙනවා. කොයි විදිහට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. කොයි ආකාරයෙන් දුන්නොත්ද මහත්ඵල. දැන් තමයි දාන දුන්නාම පිනක් රැස්වෙනවා කියන විශ්වාසය විතරක් නෙමෙයි. හරි දුන්නාම පිනක් රැස්වෙනවා දුන්නාම Tamanට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා කියන විශ්වාසය විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරලා තියෙනවා පෙන්වා දීලා තියෙනවා ඒ දානි කොයි විදිහටද කොයි විදිහටද ඒකේ පෙළ ගැස්ම සිදු වෙන්නේ කියලා. දැන් බලන්නකෝ දක්ඛිනාවබංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ කොයි විදිහටද පින රැස් වෙන්නේ කියලා. ඒතර ඒ සම්බන්ධයෙන් තියෙන අවබෝධය දැන් වර්තමානයේ වේගින් යනවා. මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝයේ දින්නම් මහත්ඵලං. සංඝයා උදෙසා දෙන්න මහත්ඵල මහානිසංස වේ. වර්තමානයේ වේගින් සමාජය යනවා සංඝයාට දෙන්න ඕනේ නැහැ. දෙන්න කාටද? තිරිසන් සත්තුන්ට. තිරිසන් සත්තුන්ට දෙන්න. නැති බැරි උදවියට දෙන්න. ඒක සමාජ අවශ්‍යතාවය වෙන්න පුළුවන්. හැබැයි දානේ විපාක ඇත කියලා ඒ පුළුල් අවබෝධයක් තියෙන කෙනා එතෙන් ඉන්නේ නැහැ. එයා දන්නවා මහත්ඵල මහානිසංස වෙන්නේ කොයි විදිහට දුන්නොත්ද. එකකින් අදහස් කරන්නේ අර දුප්පත් උදවියට දෙන්න එපා කියන එකද? නැහැ. දිය යුතුයි. හැබැයි එයා තුළ විශ්වාසයක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ. ඒක නේද සමහර උදවිය දැන් රුවන්වැලි සෑයට මහා පූජාවක් කරද්දී දැන් හොඳට මතකයිනේ සීරුවාවිල මංගල මහා සෑයට පළතුරු පූජාව කරද්දී බොහෝ උදවිය ඒකට මේ නිග්‍රහ කළා. බොහෝ උදවිය නිග්‍රහ කළානේ. ඔය පළතුරු ඔය සෑය වටේ කඳු ගහන්න නැතුව ඔය ගඩොල් ගොඩක් වටේ මේ පළතුරු කඳු ගහන්න නැතුව ඔක දුප්පත් මිනිස්සුන්ට දුන්නා නම් කොච්චර එකක්ද කියලා. ඒතර මොකක්ද යාළගේ නැත්තේ? සම්මා දිට්ඨිය නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ උදෙසා පුදන දෙයි සාමාන්‍ය මේ සීලයක් නැති සාමාන්‍ය මේ පුතජන මේ දුප්පත් මිනිස්සෙකුට දෙන දෙයි අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා ආනසංසාතින්. දැන් මහා සබුද්ධික වගේ හිතාගෙන ඉන්න මහා නුවණැති වගේ හිතා ඉන්න බොහෝ උදවිය බුද්ධ පූජාවට ගරහ කරනවා. බුද්ධ පූජාවට නිග්‍රහ කරනවා. රුවන්වැලි සෑයට මහා පූජාවක් කරද්දී නිග්‍රහ කරනවා. රුවන්වැලි සෑයට කප්රුක් පූජාවක් කරද්දී මොකටද කියනවා ඔය ගඩොල් ගොඩ වටේ ඔය රෙදි යොතන්නේ. එයා දන්නේ මේ භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන මහා පූජාවක් කියලා. එයා දන්නේ. එයා හිතන්නේ ඒ රෙදි ටික කපලවිලා දුප්පත් මිනිස්සුන්ට දුන්නාම අර පින රැස් වෙනවා කියලා. නෑ. ඒ පින රැස් වෙන්නේ නෑ. එහෙනම් දීමේ විපාක ඇත කියලා විශ්වාස කිරීම විතරක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට මහත්ඵල මහානිසංස ආකාරයෙන් පින රැස් වෙන්නේ කොයි ආකාරයෙන් කවරෙකුට දීම තුලද කියන එකත් පිළිබඳව දැනුමක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. සම්මා දිට්ඨිය යුක්ත කෙනාට. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් මුස්ලිම් කෙනෙක් කියන්නකෝ. ඒ මුස්ලිම් කෙනෙක් දෙනවා. එයත් දෙනවා. එයා සලකනවා මේ දීම හොඳයි. එයා මේ දුප්පත් මිනිස්සුන්ට දෙනවා. දැන් මුස්ලිම් ඉස්ලාම් ආගමේ තියෙනවන්නේ දැන් ඔය නෝබි කාලෙට එහෙම ඒ උදවිය
මේ තියෙන මිනිස්සුත් මුස්ලිම් ආගමේ හොඳට ධනෙ තියෙන මිනිස්සුත් උපත් මිනිස්සුන්ට පුළුවන් තරම් දෙනවා. දෙනවා. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා දෙනවද? සිල්වත් ගුණවත් මේ උදවිය හොයලා දෙනවද? නෑ. ඒතර ඒ උදවියයි ඒකයි මේ බෞද්ධයෝ මේ හිස් පුතත්ජන මේ බෞද්ධයෝ කියන මේක ඇතුළත ලොකු වෙනසක් නෑ බලන්න යනකොට. ඒක නිසා හොත්තට ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා දානීය දානයක් දෙද්දී කොහොමද පින රැස් වෙන්නේ කියන. කොහොමද පින රැස් වෙන්නේ කියන. බුදුරජාණන් දේශනා කළේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. තමන් සිල්වත් වෙලා ඉඳගෙන සිල්වතුන් උදෙසා දම් පැන්දිනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි කියන. ඒතර සීලිය අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයට පහළ වුණු අග්‍ර වූ පුරුෂ රත්නය බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ උදෙසා තමන්ගේ දේ අග්‍ර කොටස වෙන් කිරීම වෙන් කරපුවාම වෙන් කරලා එයා පූජා කරොත් බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවමාන බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කළා හා සමානව පින රැස් වෙනවා කියන. දැන් සමහර උදවිය ගරහා කරනවනේ ඒ බුද්ධ පූජාවට. දැන් දළදා වහන්සේට බුද්ධ පූජා කරන සමහර උදවිය ගරහා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්න භාග්‍යතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා හිතාන වන්දනාමාන කරන මහා සෑයවල් හදනවා. සමහර උදවිය නිග්‍රහ කරනවා. ඒ අයට ඒක තවත් එක්තරා gadol ගොඩක් විතරයි. එක gadol ගොඩක් විතරයි ඒක. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ශාඛා වඩම්මලා බෝධි මණ්ඩප හදලා වන්දනාමාන කරන බෝධි මණ්ඩප හදනවා. සමහර කට්ටිය නිග්‍රහ කරනවා. මොකද්ද මේ ගස් හදන්නේ? මේ ගහකට මේ කරන පූජාව මොකද්ද කියලා. ගහකට පූජාවක් කරලා ඇති වැඩේ මොකද්ද? මේ තවමත් විතර මේ බෞද්ධයෝ ඉන්නේ අර ගස් ගල්ලා දහන යුගයේ නේද කියලා සමහර උද විනිග්‍රහ කරනවා. එයා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ තමයි සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම කෘතගුණ සැලකීමේ පූජාව කළේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට කියලා. අනිමිසලෝචන පූජාව. ඒකයි දන්නේ නැහැ බුදුරජාණන් ජීවමාන කාලේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වස්වසලා භාග්‍යතුන් වහන්සේ චාරිකාය වඩිනකොට ඒ වැඩියා කියලා දන්නේ නැතුව මිනිස්සු භාග්‍යතුන් වහන්සේට පූජාවල් පවත්වන්න එක පූජා ද්‍රව්‍ය අරගෙන ජේතවනාරාමයට එනවා. ඒ ජේතවනාරාමයට ඇවිල්ලා ඒ උදවිය භාග්‍යතුන් වහන්සේ නැති නිසා දුකටපත් වෙලා ආපහු යනවා හැරිලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේක සැලකලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කිව්වා මේ මොග්ගල්ලාන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් ඉදුණු බෝපලයක් අරන් එන්න කියලා. මොග්ගලන් මහරහතන් වහන්සේ ඉර්ධියෙන් අර බෝධීන් වහන්සේගේ බෝපලයක් සිවුරට මෙහෙම අල්ලාගෙන අරන් ආවා. භාග්‍යතුන් වහන්සේ මේක දුන්නා කුසල රජුරවන්ට. කුසල රජු ඒක රෝපණය කළා. වලක් කපලා එක රෝපණය කළා හැදුවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තේ දෝණේ වෙන විදිහට පැන්වැක් කළා. ඒ වෙලාවෙම බෝධීන් වහන්සේ නමක් පැන නැගුණා. බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු කෙනෙක් මට වන්දනා කරන්න ඕන නම් මම නැති වෙලාවට මේ බෝධීන් වහන්සේට වන්දනා කරන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙම බෝධීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයි කියලා වන්දනා කරන්න කියලා දේශනා කළේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ කලේ ගස්ගල් වඳින්න අර නොදියුණු යුගයේ ගස්ගල් අදහපු ඒකත් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නෑනේ. ඉතින් වර්තමානයේ මහා සබුද්ධිකයි කියලා හිතන්න උදවිය බෝධි වන්දනාවට ගරහා කරනවා මේ තවමත් ගස්ගල් වඳිනවා කියලා. තාමත් මේ පස්කොඩවල් gadol ගොඩවල් වඳිනවා කියලා නිග්‍රහ කරනවා.
ඒ උදවිය දන්නේ නෑ දානී විපාක ගැන. සම්මාදිට්ඨිය නෑ. ලෞකික සම්මාදිට්ඨියවත් නෑ. බෞද්ධයන්ට පවා. දැන් බෞද්ධ නොවන උදවිය මේ ගැන නිග්‍රහ කරන ඒක අපි පැත්තකින් තියමුකෝ. ඒ අය කොහොමදත් මිත්‍යා දෘෂ්ටියනේ. බෞද්ධ කියලා හිතා ඉන්න උදවිය පවා මේවට නිග්‍රහ කරනවා. එහෙනම් මොකද්ද නැත්තේ? සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨියවත් නෑ. නත්ති යෙට්ටං පුද සත්කාර කිරීමේ විපාක නෑ කියලා. නත්ති හුතං යහපත් වූ සේවා කටයුතු විපාක නැත කියලා. නත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ. යහපත් වූ කර්මයන්ගේ යහපත් විපාකයකුත් අයහපත් වූ කර්මයන්ගේ අයහපත් විපාකයකුත් නැත කියලා කර්මඵල ගැන විශ්වාස නොකිරීම. හරි? කර්මඵල ගැන විශ්වාස නොකිරීම. එතකොට මේක හරිය පුළුල් මේ කර්මඵල විශ්වාස නොකිරීම කියන එක. මේක නිසා තමයි තම උදවිය ওই මිත්‍යා දෘෂ්ටි කරා යන්නේ. හරි? මිත්‍යා දෘෂ්ටි කරා යන්නේ. ඔය එක එක මිත්‍යා දෘෂ්ටික දේවල් කරා යන්නේ. මෙන්න මේව නැති නිසා. හරි? නත්ති අයං ලෝකෝ මෙලොව කියලා දෙයක් නැත. නත්ති පරෝ ලෝකෝ පරලෝ කියලා දෙයක් නැත. නත්ති මාතා අම්මා කියලා විශේෂයෙන් සලකන්න කෙනෙක් නැත. ඔබ හිතන්නේ මේක නෑ කියලාද? තියෙනවා. ඒකනේ දෙමාපියන්ට සලකන්නේ නැත්තේ. දෙමාපියන්ට සලකන්නේ බොහෝ අපි දන්නවා සමහර පවුල්වල. අපි දන්නවා සමහර පවුල්වල වයසට ගියපු අම්මයි තාත්තයි අර ගෙදර පිටිපස්සෙම ඔය අර සමහර ගේම් පිට පැත්තේ පුංචි ඔය අගුපිලක පොඩි කාමරයක් හදලා වයසක අම්මයි තාත්තයි ඒකේ නතර කරලා ඉන්නවා. ලක්ෂ ගණන් දීලා ගෙනාවු බල්ලා ඉස්සරහා සාලේ අර සැටිය උඩ. වයසක අම්මා ඇවිල්ලා ඒ සැටියේ වාඩි වුණොත් අම්මට බයිනවා. සමහර ගල ගහනවා. ඇදගෙන අරන් ගිහලා අම්මා දානවා අර කූඩුවට. බල්ලා අර සැටිය උඩ. අම්මට කෑම ටිකක් දෙන්නේ නෑ. අම්මට ඔය මොනවා හරි චුට්ටක් අර ජීවත් වෙන්න අම්මට දෙනවා. පෝෂ්‍යදායී දෙයක් අම්මට ගෙනල්ලා දෙන්නේ නෑ. අම්මට කිරි එකක් ගෙනල්ලා දෙන්නේ නෑ. අම්මට හොඳට කෑම ටිකක් ගෙනල්ලා දෙන්නේ නෑ. බෙහෙත් ටික ගෙනල්ලා දෙන්නේ නෑ. බල්ලට මස් කිලෝ ගණන් ගෙනල්ලා උයලා දෙනවා. බල්ලට බොහෝ ගෙවල් ඇති කරන බල්ලට තියෙන සැලකිල්ල අම්මට නෑ. තාත්තට නෑ. මොකද නැත්තේ? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැත්තේ. මේ බෞද්ධ නොවන පවුල්වල නෙමෙයි මේ බෞද්ධ පවුල්වල. බෞද්ධයි කියලා හිතන්නේ නැතම් පවුල්වල. බෞද්ධයෝ කියලා හිතන්නේ උදවිය. සමහර මේ වයසට කියපු අම්මා තාත්තා මේ කාර් වලින් ගෙනල්ලා මේ හොඳට අම්මා තාත්තා මේ අර දරුවෝ පුංචි කාලේ තමන්ගේ සියලු සේසත වීදම් කළේ දරුවන්ට උගන්වන්න. දරුවා අසනීපයක් වුණාම මේ දරුවට බෙහෙත් තරම් දෙන්න. අම්මා දාඩිය මුගුරු වැගිරුවේ තාත්තා දාඩිය මුගුරු වැගිරුවේ දරුවෝ වෙනුවෙන්. සමහර පවුල් මහා පොහොසත් පවුල් නෙවෙයිනේ දුප්පත් පවුල්. අම්මයි තාත්තයි අප්‍රමාණ වෙහෙසක් දරලා තියෙනවා. අත්වල කරගැට එනකන්. හරි අම්මලා තාත්තලා අවුවේ ඉඳලා කළු වෙලා ඉන්නේ. ඇයි දරුවෝ වෙනුවෙන්. අම්මලා බඩගින්න ඉන්නවා තාත්තලා බඩගින්න ඉන්නවා දරුවෝ වෙනුවෙන්. ඒ දරුවෝ කොහොම හරි අම්මලා තාත්තලා නොකා නොබී හරි දරුවන්ට උගන්වනවා. දරුවෝ ඉගෙනගෙන ටිකක් කුස්මහත් වෙලා දරුවෝ ලොකු දරුවෝ වුණාට පස්සේ දරුවෝ යාන වාහන ගන්නවා. හොඳට ගෙවල් දොරවල් හදනවා. අර අම්මා තාත්තට ඒ ගෙදර ඉඩක් නැහැ. ඒ වාහනේ ඉඩක් නැහැ. අම්මා වාහනේ අය වයසක අම්මා වාහනේ අරන් යන්න ලැජ්ජයි. ඉස්සරහා සීට් එකේ බල්ලා තියාගෙන යනවා.
හරි ලොකුවට ගේන උජාර මහා පම්පෝරියට ගේන අර ලොකු බල්ලා ඉස්සරහා සීට් එකේ තියාගෙන යනවා උජාරුවට. අම්මා ඒ වාහනේ සීට් එකේ තියාගෙන යන්න ඇතැම් දරුවන්ට ලැජ්ජයි. තාත්තා ඒ සීට් එකේ තියාගෙන යන්න ඇතැම් දරුවන්ට ලැජ්ජයි. මේක තමයි ඇත්ත. හරි එතකොට නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්‍යය කියලා කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නිරය, പ്രേත ලෝක ආදී මේවා විශ්වාස කරන්නේ. දැන් මට මේ පෙරේදා කෙනෙක් හම්බුණා වයස්ක 100 කෙනෙක්. ඒ 100 දිව්‍ය ලෝක විශ්වාස කරන්නේ නැහැ. බෞද්ධ හොඳ දැනුගත් කෙනෙක්. දිව්‍ය ලෝක විශ්වාස කරන්නේ. මං එහෙම 100ට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසද කියලා ඌ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යය කියලා විශ්වාසද? ඌ කිව්වා. ඒතර ධම්මචක්කේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා විශ්වාසද? ඌ කිව්වා. ඒතර ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දිව්‍ය ලෝක 6 ගැන මේ තියෙනවනේ. බ්‍රහ්ම ලෝක ගැන තියෙනවනේ. ඒතර ඒක තාත්තට විශ්වාස නැද්ද? නෑ නෑ ඒ කොටස පස්සේ එකතු වෙලා කිව්වා. ඒකට පස්සේ එකතු වෙලා. ඒතර එයාට එයාගේ දෘෂ්ටියට ගැළපෙන දේ විතරයි එයා විශ්වාස කරන්නේ. ඒ දෘෂ්ටියේ ඒ මායිම් බිඳගෙන එයාට එළියට යන්න බෑ. උගත්කම තිබුණාට ඒ කරන්න බෑ. හරි? එතකොට මේ ඕපාතික සත්‍යය ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, പ്രേත ලෝක, නිරය මේවා විශ්වාස කරන්නේ නැහැ. ඔය ඔක්කොම මෙහි තියෙනවා. සමහර හාමුදුරුවෝ කියනවනේ. බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ මේ අරහත් දජේ නම් වූ මේ සිවුර පුරවාගෙන ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රතිලාභ ලැබමින් ශ්‍රමණධාරීව ඉන්න ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා කියනවා දිව්‍ය ලෝක කියලා දෙයක් නැහැ කියලා. බ්‍රහ්ම ලෝක කියලා දෙයක් නැහැ. අපාය කියලා දෙයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ මෙහි. ඒක භික්ෂුන් වහන්සේලා පවා කියනවා. මොකද නැත්තේ? සිවුරක් දාගෙන හිටියට මොකද නැත්තේ? ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ විශ්වාස කරන්නේ නැහැ. පිළිගන්නේ නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකී සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්තා පවේදේති. මේ ලෝකයේ ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු නැහැ කියලා එයා තුළ විශ්වාසයක් තියෙනවා. එහෙම ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. කියන්නේ කවුද විශ්වාස නොකරන්නේ? බුදුරජාණන් වහන්සේව. ස්වකීය ප්‍රඥාවෙන් මේ ලෝකය අවබෝධ කරගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන්නේ. ස්වකීය ප්‍රඥාවෙන් ලෝකය අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. දැන් වර්තමානයේ සමහර උදවියට බුදුරජාණන් වහන්සේ විශ්වාස නැහැ. ලෝකයේ මේ සියල්ල අවබෝධ කරගත්තු මහා උත්තමයන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් නැහැ. සමහර භික්ෂුන්ට පවා සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා බුදුරජාණන් ඒ භික්ෂුන් වහන්සේලා හිතන්නේ බුදුරජාණන් වහන්සේත් එයා වගේ කියලා. හරි බුදුරජාණන් වහන්සේත් ඒ හිස් පුද්ගලයා වගේ කියලා සමහර භික්ෂුන් වහන්සේලා හිතාන ඉන්නේ. බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ එයා මෙයා කියලා. බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ නම කියලා සිද්ධාර්ථ ගෞතම කියලා බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ. මේ චුට්ටක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ දහම් පද ටිකක් ඉගෙනගෙන එයා හිතා ඉන්නවා. ඒ භික්ෂුව හිතා ඉන්නවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ හා සමයි කියලා. මොකද නැත්තේ මේ ලෝකයේ ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දේශනා කරන මහා උත්තම වූ
ඒ මහා සම්බුද්ධ ඥාණයෙන් යුක්ත ඒ භාග්‍යතුන් වහන්සේ ගැන විශ්වාසයක් නැහැ. ඒ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. මොකද නැත්තේ? ලෞකික සම්මා දිට්ඨිය. ඒතර ඔබ හිතන්න බලන්න මේ ටික ඔබට හිතෙන මේ ටික ඔබ අහද්දී ඔබට තේරෙන්නේ නැද්ද? වර්තමානයේ ලෞකික සම්මා දිට්ඨිය පවා තියෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා. ඒ බෞද්ධ නොවන පිරිස අපි පැත්තකින් තියමු. ඒදුවිය නෙවෙයි මෙතන ගැටලුව. බෞද්ධයි කියලා හිතානේ ඉන්න උදවියකින් පවා ලෞකික සම්මා දිට්ඨියට අවම වශයෙන් ඒ ලෞකික සම්මා දිට්ඨිය තියෙන්නේ කීයෙන් කී දෙනාටද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා අයම් භික්කවේ මිච්ඡා දිට්ඨි. මහණෙනි ඔන්න ඔය ටික තියෙනවා නම් එයා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. මිත්‍යා දෘෂ්ටිකයි. හරි? ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමාච භික්කවේ සම්මා දිට්ඨි. මහණෙනි කුමක්ද සම්මා දිට්ඨිය? සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදාමි. මහණෙනි සම්මා දිට්ඨිය දෙආකාරයි. සම්මා දිට්ඨිය දෙආකාරයි. අතිභික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා. මහන්නි සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා ආශ්‍රවයන්ට හිතයි. හරි? ආශ්‍රවත් එක්ක සම්බන්ධයි. ආශ්‍රව කියලා කියන්නේ කෙලෙස්. ආශ්‍රව කියන්නේ කෙලෙස්. ඒතර ආශ්‍රවත් එක්ක සම්බන්ධයි. ආශ්‍රවයන්ට හිත ආශ්‍රවයන් වැඩෙන්න හිතයි. සාසවා පුඤ්ඤ භාගය. හැබැයි පිනක් තියෙනවා. පිනක් රැස් වෙනවා. මේ සම්මාදිට්ඨිය තුළ මේ සම්මාදිට්ඨියේ මේ කොටස් දෙකක් තියෙන්නේ. ඒතර මේ පළවෙනි සම්මාදිට්ඨිය තුළ ආශ්‍රවයන්ට හිතයි. ආශ්‍රවයන් එක්ක සම්බන්ධයි. පුඤ්ඤ භාගය පිනක් වැඩෙනවා. උපදි වේපක්ඛා අනාගතී විපාක ලැබෙනවා. හරි? අනාගතී විපාක ලැබෙනවා. උපදි වේපක්ඛා. ඔන්න එක සම්මාදිට්ඨිය. හරි? උපදි මේකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. ඒතර ලෞකික සම්මාදිට්ඨිය කොහොමද? සාසවා ආශ්‍රවයන්ට හිතයි. කෙලෙස් තමයි එකතු වෙලා තියෙන්නේ. ආසවා පුඤ්ඤ භාග්‍යා පිනක් වැඩෙනවා. පින්පක්ෂේ තියෙන්නේ. හරි? පිනක් වැඩෙනවා. පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා. ඒකේ විපාකයක් හම්බ වෙනවා. අනාගතේ විපාක දෙන සුළුයි. උපදි වේපක්ඛා. ඔය එක සම්මා දිට්ඨිය. අතිභික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහන්නේ තවත් සම්මා දිට්ඨියක් තියෙනවා. අරියා ආර්යයි. අනාසවා ආශ්‍රවයන්ට හිත නැහැ. හරි? අනාසවා ආශ්‍රවයන්ට හිත නැහැ. ආශ්‍රවයන් සමග එකතු වෙලා නැහැ. ලෝකුත්තරා ලෝකෝත්තරයි. මේ ලෝකයට අයිති නැහැ. හරි? මේ ලෝකයට අයිති නැහැ. ලෝකෙන් ඉහළට ගිහිල්ලා. ලෝකුත්තරා. ඒක ලෝකෙන් ඉහළට යන්න හේතු වෙන්නේ. ලෝකයේත් එක්ක එකතු වෙන ලෝකයේත් එක්ක මිශ්‍ර වෙන්න ඒක හේතු නැහැ. ලෝකුත්තරා මග්ගංගා මාර්ගයේ අංගයක්. මොන මාර්ගයේද? ලෝකෝත්තර මාර්ගයේ, ලෝකෙන් එතෙර වෙන මාර්ගයේ අංගයක්. එහෙම සම්මාදිට්ඨියක් තියෙනවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කතමාච බික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. මහන්නේ මොකක්ද? ආශ්‍රවයන්ට හිත පින් පක්ෂයේ තියෙන පින් වැඩෙන්න උපදි වේපක්ඛා අනාගතී පුණ්‍ය විපාක ලැබෙන්න සම්මාදිට්ඨිය මොකක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති දින්නම් දානී විපාක ඇත. දානී විපාක ඇත කියලා කියන්නේ මේ දුන්නා මේකේ විපාකයක් හම්බ වෙනවා කියන පුංචි ඒ ලඝු විශ්වාසය විතරක් නෙමෙයි. මං ඉස්සෙල්ලා ඔබට කිය දුන්නේ බුදුරජාණන් වහන්සේ දානය ගැන දේශනා කරලා තියෙනවා. දානී විපාක ලැබෙන ක්‍රම ගැන. හරි? ඒකේ පිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ පිළිවෙල ගැනත් එයාට ලොකු අවබෝධයක් තියෙනවා.
එයා විශ්වාස කරනවා තිරිසන් සත්‍යකට දෙන දානීන්ට වඩා ආනිසංසයි දුස්සීල පෘථජ්ජන පුජ්‍යලෙකුට දෙන දානේ. හරි? දුස්සීල මේ ශාසනයට අයිති නැති හිස් පෘථජ්ජනයෙකුට දෙන දානේ තිරිසන් සත්‍යකට දෙන දානට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා. සමහර උදවිය හිඟන්නොන්ට දෙන්නේ නැහැ. දෙනවා බඩු කපුටොන්ට. එයා හිතන් ඉන්නේ ඒක මහා මහත්ඵලයි මහානිසංසයි කියලා. බලු කපුටොන්ට දැන් මේ පෙරේදා මම දැක්කා ලංකාවේ ප්‍රසිද්ධ ඔය එක නළුවෙක් මං හිතන්නේ කර ගායකයෙක් කරේ. එයාගේ උපන්දිනේට එයා දානයක් දෙනවා කාටද? බල්ලොන්ට. බල්ලොන්ට එයාගේ දානේ කොහොමද? හොඳ ෆ්‍රයිඩ් රයිස් හදලා, හොඳ කැවිලි වර්ග හදලා, කේක් හදලා, හරි? හොද්දට අර මේ මගුල් මේසක වගේ මගුල් මේසල වගේ හොද්දට මේ කෑම හදලා එයා කාටද දෙන්නේ? බල්ලොන්ට. හොඳයි. වර්ණනා කරලත් තිබුණා. අනේ කොච්චර එකක්ද කියලා. වර්ණනා කරලත් තිබුණා මම දැක්කා. හරිද? මම කියන්නේ ඒ කෑම පාසල් ටික අරන් ඉන්න දීපංගු ටවුන් එකේ ඉන්න ඔය හිඟන මිනිස්සුන්ට සමහරට අම්මා බඩගින්නේ ඇති. අම්මා බඩගින්නේ ඇති. තාත්තා බඩගින්නේ ඇති. ඥාතීන් ඇති. හරියට කන්න බොන්න දෙයක් නැති. ගමේ ඇති කන්න බොන්න දෙයක් නැති මිනිස්සු බල්ලොන්ට දෙනවා අර දාන්නේ උපන්දිනේට පින් රැස් කරගන්න. ආශිර්වාද ගන්න. මේක තමයි මම නැත්ද ඇත්ත. ඒතර පුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිරිසන් සතෙකුට දෙන දානීට වඩා මහත්ඵලයි මහානිසංසයි. සීලයක් නැති දුස්සීල මේ ශාසනයෙන් බැහැර ඉන්න පුතච්චණේකට දෙන දානේ. සිල් ලකින්න ඕනේ. ඒ මිනිස්සෙක්. එයාට දෙන දානේ මහත්ඵලයි. කියන්නේ ආනිසංස වැඩි කිව්වා. ඒ දුස්සීල හිස් පුතච්ජනට දෙන දානට වඩා ආනිසංසයෙන් වැඩි කිව්වා. සිල් රකින්න ශාසනයෙන් බැහැර ඉන්න මිත්‍යා දෘෂ්ටික උදවි ඉන්නවා. ශාසනයෙන් බැහැර හැබැයි සිල් රකින්නවා. එවැනි උදවි ඉන්නවා. ඒ කට්ටිය දෙන දාන්නේ. අරකට වඩා ආනිසංස වැඩි කිව්වා. හරි. ඒ උදවිට දෙන දානට වඩා ආනිසංස වැඩි. මේ ශාසනයේ ඉන්නවා සිල් රකින්න. හරි. සිල් රකින්න හොඳ මේ ශාසන ලැබි උදවි ඉන්නවා. ඒ ඇයට දෙන දානේ. මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. මහානි සෝතාපන්න එක පුජ්‍යලියෙකුට දෙන සෝතාපන්න අර වගේ 100කට දෙන දානට වඩා සෝතාපන්න එක් පුජ්‍යලියෙකුට දෙන දානි මහත්ඵලයි මහානිසංසයි. සෝතාපන්න 100කට වඩා සකදාගාමි එක්කෙනෙකුට දෙන දානි මහත්ඵලයි මහානිසංසයි. සකදාගාමි 100කට වඩා අනාගාමි එක්කෙනෙකුට දෙන දානි මහත්ඵලයි මහානිසංසයි. අනාගාමි 100කට වඩා රහතන් වහන්සේ නමකට දෙන දාන මහත්ඵලයි මහානිසංසයි. රහතන් වහන්සේලා 100කට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාන මහත්ඵලයි මහානිසංසයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100 නමකට වඩා හරි 100 නමකට වඩා එක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාන මහත්ඵලයි මහානිසංසයි. මහානි ඊටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දෙන දාන්නේ මහත්ඵලයි මහානිසංසයි. බුදුරජාණන් වහන්සේ සීකරගෙන භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජා කරනවා. මහා සංඝයාට දන් දෙනවා. මහා සංඝයා කියලා එතන කිව්වේ රහතන් වහන්සේලා නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ යම් කාලයක වැඩ ඉන්නවාද මහා සංඝ කියලා කොටසක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි අනාගතයේ පහළ වෙනවා කාසාව කණ්ඨ කියලා පිරිසක්. සීලයක් නැහැ, ධර්මයක් නැහැ. නිකන් සංඝයා නියෝජනය කරන්න කළු කහපාට පටියක් බැඳගෙන ඉන්නවා. සංඝයා නියෝජනය කරන්න කහපාට පටියක් බැඳගෙන ඉන්නවා. පෞල් ජීවිත ගත කරනවා. කාසාව කණ්ඨක අනාගතේ පහළ වෙනවක මහණනි ඒ කාසාව කණ්ඨක පිරිසට පවා සංඝයා කියන අදහසින් දම්පැන් දුන්නොත් එහෙම මහත්ඵලයි මහානිසංසයි කිව්වා. මහත්ඵලයි මහානිසංසක මේ වර්තමානයේ මේ ඉන්න රහතන් වහන්සේලාට දෙන දානිය වගේ මහත්ඵලයි මහානිසංසයි කිව්වා.
අර සංඝයා නියෝජනය කරන අර දුස්සීල අර කාසාව කණ්ඩක පිරිසට පවා දම් ඒ ශාසනයට අයිති. මේ කවුද මේ දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ. එතකොට මේකනේ අපි විශ්වාස කළ යුත්තේ. මේකනේ අපි විශ්වාස කළ යුත්තේ. දැන් සමහර උදවිය සංඝයාට අනේ මොකටද කියලා උන්ට දෙන්නේ? ඊට වඩා හොඳයි කියනවා අර මේ අනාථ නිවාස වලට අරන් ගිහලා දෙන එක. අනාථ නිවාස වලට දෙන එක හොඳයි තමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඔබ බලන්න ඕනේ ඔබට පින් රැස් වෙන ක්‍රමේ. ඔබට පින රැස් වෙන ක්‍රමේ බලන්න. සමාජ අවශ්‍යතාවය වෙන්න පුළුවනි. ඒ අනාථ නිවාස වල දෙන එක ඒක හොඳයි. දැන් භික්ෂුන් වහන්සේලා පවරන් ගින් දෙනවා අනාථ නිවාස වලට. නමුත් පින රැස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හරි? ඒක නිසා ඔන්න සම්මාදිට්ඨිය යුක්ත කෙනා කොහොමද? අත්තිතින්නම් දානේ විපාක ඇත. එයා විශ්වාස කරනවා. අත්ති යෙට්ටං පුද සත්කාර වල විපාක ඇත. අත්ති හුතං සේවා කටයුතු වල විපාක ඇත. යහපත් වූ සේවා කටයුතු වල විපාක ඇත. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. යහපත් වූ කර්මයක් කළොත් ඒකේ යහපත් විපාකයකුත් අයහපත් වූ කර්මයක් කළොත් ඒකේ අයහපත් වූ විපාකයකුත් ඇත. කර්මඵල අදාහ ගන්නවා. කර්මඵල විශ්වාස කරනවා. ඒතර මේ කර්ම විශේෂ කියන එක කර්මය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ පුළුල් දේශනා තියෙනවා. හරි තා පුළුල් දේශනා මට මේ වෙලාවේ ඒ දේශනා ඒ පුළුල් ඔබට කියා දෙන්න වෙලාවක් නෑ. කර්මඵල ගැන. හරි මේ ඕන තරම් අහලා තියෙනවා. ගොඩාක් ඔබ අහලා තියෙනවා මේ මෙවැනි දේශනා. හරි අත්ති අයං ලෝකෝ මෙලොව කියලා දෙයක් ඇත. අත්ති පරෝ ලෝකෝ පරලෝ කියලා දෙයක් ඇත. මෙලොවක් පරලොවක් සමහර උදවිය මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. හරි සමහර උදවිය පරලොව විශ්වාස කරන්නේ නැහැ. කවුද කියලා අහනවා දන්නේ. පරලොව විශ්වාස කරන කවුද කියලා අහනවා දන්නේ. කවුද කියනවා හොයාගත්තේ. කොහෙද කියනවා තියෙන්නේ පරලොව. හරි ඊට පස්සේ අත්තිමාතා විශේෂයෙන් සලකන්න මහා පින් කඳක් වූ අම්මා කියලා කෙනෙක් ඉන්නවා. විශේෂයෙන් සලකන්න මහා පින් කඳක් වූ තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා ඕපපාතික සත්වයෝ ඉන්නවා. දිවි ලෝකයේ දෙවිවරු බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ නිරේ නිරසත්තු ඊට පස්සේ പ്രേත ලෝකයේ പ്രേතයෝ භූත ලෝකයේ භූතයෝ ඒ විතරක් නෙවෙයි තිරිසන් ලෝකේ තිරිසන් සත්තුත් ඉන්නවා ඕපාතික නාග ලෝකේ ඕපාතිකයි ඕපාතික නාගයෝ මනුස්ස ලෝකයේ මිනිස්සුත් ඉන්නවා ඕපාතික කවුද දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉතින් ඕපපාතික සත්‍යයන් ඇත කියලා විශ්වාස කරනවා අය බුද්ධ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා පවේදීති ස්වකීය ප්‍රඥාවෙන් ලෝකීය අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඇත කියන විශ්වාසයට එනවා. විශ්වාස කරනවා. අයම් භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. මහනි මේ තමයි මේ සම්මා දිට්ඨිය සාසවා ආශ්‍රවයන් සහිතයි. ආශ්‍රවයන්ට හිතයි. හරි දැන් කවුරු කෙනෙක් දැන් දානේ දෙනවා නම් ඒක ආශ්‍රවයන්ට හිතයි. ඇයි? ඒකට තණ්හාවක් තියෙනවා. ඒ පිනට පුණ්‍ය විපාකයට කැමැත්තක් තණ්හාවක් තියෙනවා. ඒක ආශ්‍රවයන්ට හිතයි. හරි? පුඤ්ඤ භාග්‍ය ඒක පින පැත්තටයි තියෙන්නේ. ඒතර පිනේ විපාකයක් තියෙනවා.
පුණ්‍ය විපාක. බුදුරජාණන් වහන්සේ මේක ආශ්‍රවයන්ට හිත වුණාට නැවත විපාකයක් තිබුණාට බුදුරජාණන් වහන්සේ මේක එපා කිව්වද? නෑ, වර්ණනා කළා. මෙතෙන්ද එන්න ඕනේ මුලින් මෙතෙන්ද එන්න ඕනේ. මේ සම්මාදිට්ඨියට මුලින් එන්න ඕනේ. ඒක ලෞකික සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. හරි. මෙතෙන්ද එන්න ඕනේ. සමහර උදවිය මහා ওই බුද්ධිමත් ප්‍රඥයි කියලා හිතාන ඉන්න සමහර උදවිය ඉන්නවා. මෙතෙන්ද එන්නේ නැතුව යා අනිත් සම්මාදිට්ඨියට යන්න හදනවා. බෑ. මෙතෙන් එන්න ඕන මුලින්. හරි. මෙතන තමයි එයාගේ ඒ අර අනිත් සම්මාදිට්ඨියට යන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න ඕන කරන පසුබිම හැදෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන්න ඕනේ පසුබිම හැදෙන්නේ මේ සම්මාදිට්ඨිය තුල. එක්සම් බුදුරජාණන් දේශනා කළා මේ සම්මාදිට්ඨිය ඕනි කෙනෙකුට ඇති කරගන්න ඕන. හැබැයි මේක ආශ්‍රවයන්ට හිතයි. හරි. ඕන වෙලාවක මේ තුල කෙලස් වැඩෙන්න පුළුවන්. මේ සම්මාදිට්ඨිය තුල. ආශ්‍රවයන්ට හිත සාසවා. ආශ්‍රවයන්ට හිතයි. පුඤ්ඤ භාග්‍යා පින රැස් වෙනවා, පින වැඩෙනවා. උපදි වේපක්කා නැවත අනාගත විපාක ලැබෙනවා. එහෙනම් ඔන්න මේක සම්මාදිට්ඨිය පළවෙනි අංගය. පළවෙනි සම්මාදිට්ඨිය. ඊළඟ සම්මාදිට්ඨිය මම ඔබට නිකන් දැන් මේ අද කාල වේලාව ඉක්මන නිසා නිකන් ඔබට නිකන් මේ බුදුරජාණන් දේශනා කරලා තියෙන විදිහ කියන්නම්. ඊට පස්සේ ඊළඟ දවසේ අපි ඒක විස්තර කරමු. ඔන්න ඊළඟ සම්මාදිට්ඨිය. හරි. කතමාච වික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහනි මොකක්ද? ආර්ය වූ අනාශ්‍රව වූ. හරි. ආශ්‍රවයන්ට හිත නැති අනාස වූ ලෝකුත්තරා ලෝකෝත්තර වූ ලෝකෙන් ඊතර වන්නා වූ මග්ගංගා මාර්ග අංගයක් වූ ලෝකෙන් ඊතර වීම පිණිස මාර්ග අංගයක් වූ සම්මාදිට්ඨිය මොකක්ද? යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවේතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගං ගං අයං මුච්චිත භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඔන්න ඔකට තමයි කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. අරක ලෞකික සම්මාදිට්ඨිය. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. හරි. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඕනි අපිට මේ ධර්ම මාර්ගය දිනු කරගන්න. ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳගෙන ලෞකික සම්මාදිට්ඨියෙන් නැවතිලා එතනින් එහාට දිනු කරගන්න බෑ. ලෝකෝත්තර මාර්ගය දිනු කරගන්න බෑ. අතන ලෞකික සම්මාදිට්ඨිය. ඒක ඕනි. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. ඒක ඕනි. හැබැයි ඒක තුල සිටියා කියලා ලෝකෝත්තර මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ ලෝකෝත්තර මාර්ගය වැඩෙන්න මේ සම්මාදිට්ඨියට එන්න ඕනි. මේ සම්මාදිට්ඨිය අපි ඊළඟ දවසේ බලමු කොහොමද මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ. ඒ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ පිංගුතුන්ට ඔබ හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔන්න දැන් මේ අපි කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. සම්මා සමාධිය ගැන. සම්මා සමාධිය ගැන බුදුරජාණන් දේශනා කරන්නේ. සම්මා සමාධිය ඇති කරගන්නේ කොහොමද? ඒක මේ දේශනා කරන්නේ. ඒතර ඒකට මුල් වෙනවා සම්මාදිට්ඨිය. ඒත් තාම මේ දේශනා කරන්නේ අර සම්මා සමාධියට පුබ්බංගම වෙන සම්මා දිට්ඨිය ගැන. ඒතර සම්මා දිට්ඨිය ගැන පුළුල් විස්තරයක් තියෙනවා. මිච්ඡා දිට්ඨිය කියන්නේ මේකයි. ඒතර සම්මා දිට්ඨිය නම් ඔන්න ආපහු මතක් කරගන්න. සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය යුක්ත කෙනා මිත්‍යා දෘෂ්ටිය දන්නවා, සම්මා දිට්ඨිය දන්නවා. මේ මිත්‍යා දෘෂ්ටියයි මේ සම්මා දිට්ඨියයි බුදුරජාණන් දේශනා කරනවා. මෙන්න මේ දෙක දන්නවා නම් ඒක යකි සම්මා දිට්ඨියයි කියන. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි ගැන දේශනා කළා. නත්ති දින්නං නත්ති ඊට්ටං නත්ති උතං කියලා අර දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා. ඊට පස්සේ සම්මා දිට්ඨිය බුදුරජාණන් දේශනා කළා. සම්මා දිට්ඨිය දෙයන් වදාමි. දෙයාකාරයකට මම දේශනා කරනවා. එක සම්මා දිට්ඨියක් තියෙනවා. සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා.
ඒක ලෞකික සම්මාදිට්ඨිය. ඒක තමයි අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්ඛටනම් කම්මානම් පලං විපාකෝ ආදී ඒ දසවස්තුක සම්මාදිට්ඨිය. ඒක ලෞකික සම්මාදිට්ඨිය. ඒක සාසවයි, ආශ්‍රයයන්ට හිතයි, පුඤ්ඤ භාගියයි, පිනක් වැඩෙනවා. උපදි වේපක්ක අනාගතී විපාක ලැබෙනවා. හරි? ඔන්න ඒ සම්මාදිට්ඨිය. ඊට පස්සේ අනිත් සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒ සම්මාදිට්ඨිය. අපිට හෙට දවසේ ඒ සම්මාදිට්ඨිය ගැන අපි කතා කරමු. එහෙනම් ඔබ අප හැමදෙනාට මෙන්න මේ මිච්ඡාදිට්ඨිය සම්මාදිට්ඨිය හොඳට තේරුම් අරගෙන මේ මිත්‍යා දෘෂ්ටියයි කියලා තේරුම් ගන්න ඒක බැහැර කරලා සම්මාදිට්ඨිය කරා එන්න ඔබ අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මැදමහනුවර පදිංචිව සිට මියගිය එම්.කේ. ලයනල් සමරවීර ස්වාමිපුරුෂයාට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් ආර්.එම්. පත්මලතා රාජපක්ෂ බිරිඳ, ආර්.එම්.එස්. රාජපක්ෂ, එච්.එම්. නිලන්ත හේරත් සහ එස්.ආර්. ජයසුන්දර යන දරුවන් විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ ඒ මිය පරලෝකීය එම්.කේ. ලයනල් සමරවීර ස්වාමිපුරුෂයාට ඒ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා රැස් කරගත්තු මේ සීලූම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමේ සීලූම දෙවියන්ට, පුලවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමේ සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් මැදමහනුවර පදිංචිව සිට මිය පරලොව ගිය එම්.කේ. ලයනල් සමරවීර ස්වාමිපුරුෂයා නන් ඇතුළු දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සීලූම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සුජීවත්ව සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුචිනී සහ පිපුණී යන දරුවන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ප්‍රාර්ථනා කරනවා. කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසුපේ වැඩ කටයුතු ඉක්මනින් නිම කිරීම පිණිස මේ සියලු පින් උපකාර වෙත්වා කියලා ඒ පින් උතුම් බොහොම සත්භාවයෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. පින්වත් දේශකයන් වහන්සේගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්ව දරූ සීල පින්වතුන්ට, නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරනවා. ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලූම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලූම දෙනාට, ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සීලූම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.